හරි. එහෙනම් ලියා ගන්නද මාතෘකාව? දත්ත හැසුරුම් බස. ඒතර අපි මේකට කියනවා data manipulation language DML. ඒතර අපි DL කොටස ඉවර කරා. DL වලින් තමයි දත්ත සමුදාය හදන්නේ. ඒ වගේම දත්ත වගුව නිර්මාණය කරන්නේ. වගේම දත්ත වගුවේ වෙනස්කම් සිද්ධ කරන්නේ. දැන් එතකොට දත්ත සමුදාය නිර්මාණය කිරීම සහ දත්ත වගුව නිර්මාණය කිරීම ඉවර වුණාම අපිට ඉතුරු වෙන්නේ දත්ත වගුවට දත්ත තැන්පත් කිරීමනේ. එතකොට දත්ත වගුවට දත්ත තැන්පත් කිරීමේ තැන ඉඳලා ඒ දත්ත සමග කටයුතු කරන්නේ. දත්ත හසුරු වීම සම්බන්ධව කටයුතු කරන්නේ DML භාෂාව උපයෝගී කරලා. මේ දෙකම එකයි ළමයි. නමුත් මම ඔයාලට කිව්වා MySQL අපි බෙදනවා කියලා කොටස් දෙකකට. right homework එක තියෙනවා නේ. homework එක මට ගොඩක් ඒවා නම් මම බැලුවා ඒවා හරියට හදලා තිබුණා. homework එකේ ගැටලු මොන හරි තියෙනවද මට කරපු කෙනෙක් එකක් ඉන්න මම හැමුණොත් දාන්න මට group එකට දාපුවා ඉන්නවද homework එක? group දාලා නැද්ද කවුරුවත්? නෑ නේ. කොහොම homework එක හැමෝම කරාද? මට අද බලන්න විදිහක් නෑ එක මොනිටර් එකේ තියෙන්නේ. homework එක එව්වේව නම් බැලුවා හරි අනිත් ගැටලු තියෙන කට්ටිය මට එවන්න මම බලලා කියන්න කෝඩ් එකත් එක්කම හදලා එවලා තිබ්බා අවුල් තිබ්බයි කියවා මං හැදුවා අවුල් ටික හරි ඒකයි ඊගාව ගැටලුව ළමයි දැන් අපි මේ කතා කරන්න ඕනි කාරණාව මේ අන්න ඒකනේ ඔය කිව්වට මොකද දැන් දහම් පාසලුයි ඔක්කොම පටන් ගන්නවා ඉතින් බලමු අපි පටන් ගමු ඈ ඉස්කෝලේ නම් නැතිලා ඉන්න තියෙන අපිට. ඔව් ඉස්කෝලේ වල ඔව් ඉතින් අපේ පන්ති වලින් අපේ පන්තියෙන් නේද එහෙම කොවිඩ් පොකුරක් නොසේ දේවාය කියන ප්‍රාර්ථනාවෙන් අපි පටන් ගමුකෝ අපේ ළමෙකුට කිසිම අපේ ළමයි නෙමෙයි ඉතින් කිසිම ළමෙකුට අධ්‍යාපනයේ නිරත කිසිම ළමෙකුට කරදරයක් නොවේවා පන්ති ටික දෙයනේ කියලා කරගෙන ගිහින් විභාග ටික ලියලා ඒ ටික වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කළා අපි DML පටන් ගමු එහෙනම් මෙතනින් පැහැදිලි කිරීම ලියා ගන්න වගුවක දත්ත සමග කටයුතු කිරීමට වගුවක දත්ත සමග කටයුතු කිරීමට වගුවක දත්ත සමග කටයුතු කිරීමට යොදා ගනු ලබන වගුවක දත්ත සමග කටයුතු කිරීමට යොදා ගනු ලබන සියලුම SQL කේතයන් දත්ත හැසුරුම් බසට අයත් වේ. වගුවක දත්ත සමග කටයුතු කිරීමට යොදා ගනු ලබන සියලුම SQL කේතයන් දත්ත හැසුරුම් බසට අයත් වේ. ගයක් හදනවා කියලා දිනුකය දාලා තිබ්බ දැක්කද? මම දැක්කා. හරි අපි එහෙනම් TML යටතේ පළවෙනි කෝඩ් එක. දැන් පරණ කෝඩ් ගැන අවුලක් නැහැ නේ. විදුලි කොටනවාද? ඔව් මේ ඔයාට නෙමෙයි මටත් විදුලි කොටනවා. ලොකු විදුලි කොටනවා. හයියෙන් ගොරවනවා. වහින්නේ නැහැ.
හයියෙන් ඈ මෙහෙත් හයියෙන් ඔව් මම මේ සද්ද නැතුව ඉතින් ආවා ඉතින් නැත්නම් ඕගොල්ලෝ කියන්නේ හැමදාම පන්ති පටන් ගත්තොත් එක්ක වහිනවා එක්ක මොනවා හරි දුකමනේ කියන්නේ මම ඉතින් එහෙම නොකිය මේ වැඩේ කරගෙන ආවා බලමු පොඩ්ඩක් ගිහිල්ලා දරුණු වුණොත් අපි නිකන් ඉමු ඔය වීඩියෝ කරනවා පාන්දර හරි කරමු අප්පා ඈ පාන්දර හරි කරමු ඔව් හවසට හැමදාම මෙහෙමයිනේ බොස්ස පාන්දරට පාන්දර කියන්නේ හෙට පාන්දර නම් කරේ අපි කොහොමත් පාන්දරට ඉන්නවා නිසාචර සීන්නේ එකයි තුනට හතරට යවන්න ඔහු අතර භාවනා තප්පද එන හෙට 4ට කරමුද? දෙය 4ට. 5ට හොදයි. 5ට 4 නම් හැරෙන්න බෑ මට. හරි උලන්නේ හරියට සර් නිදාගත්තොත් ඇහැරවන්න බය වෙන්න එපා නෑ උදේ 4ට විතර හැරුණාම පන්ති කරලා ඔක්කොම කරලා දවල් නිදිමා. ඉතින් හොඳයි නේද එතකොට අය රැට ඇහැරලානේ බෑ අනේ එහෙම දවල් නිදාගත්තාම මට දවසම අවුල්. නූසල සීන්න අපි නම් ඉතින් අය දවල් දෙක සුප්පුරියටම රැට ඇහැරලා ඔහු යකෝ සිරාවට 5ට වගේ පුළුවන්. 5 කියන්නේ කොහොමද නැකින්න වෙලාවනේ. පහන මේ පහ මාර දාන නෑ බාදම් බෑ බහම මාරලා එපා පිස්සුද තාතා මාරේනෝ වැඩ පොලට දාන්න දිනවා දාස්තව මොකද මේ කෝඩ් එහෙම පුළුවන් තරම් පාන්දර කරන්න ඕනේ. ඔව් ප්‍රශ්න කරමුනේ ඒතර දැන් පන්තිය දැන් පාන්ති කරමු දැන් පාන්ති කරගෙන යා ඉමංක කෙරෙව්වෝ තදට අකුරු කොටන සීන්නව මං කිව්වේ දැන් හෙට 5ට කරමු කියලා කිව්වේ දුන්තේ මේ අද පන්තියේ කරන්න බැරි වුණා. පාඩ කරලා ඉවරයි පන්තිය අම්මෝ අඩනෝ මට නම් කොරෝනා ටිකක් ලොකුවට. ඔයගලන්ට මොකෝ තත්ත්වේ? එකම ගෙරවිල්ල තමයි අපි ඔක්කොටම ඇහෙන්නේ. අපිට කරවන්නේ විදිරි කොටනවා එහෙනම් එහෙ විදුලි කොටන ඒවා තමයි අපිට ඇහෙන්නේ. මේ පාමකාමී මේ අවුල වයිදන්න ඉතුරොත් පොද ගම්පහට ටීවී එකකින් වැස්ස. වැස්සනම් කමන්නේ සර් කරවන්නේ මොනවද මේත් නෑ බං මොකොත් වයින්නේ ඔය හරි එහෙනම් අපි කරමු. අවුලන්න එහෙනම් පළවෙනි එක ලියා ගන්න වගුවකට දත්ත ඇතුළත් කිරීම වගුවකට දත්ත ඇතුළත් කිරීම හරි වගුවකට දැන් අපි DDL යොදාගෙන වගුව නිර්මාණය කරානේ. එක create table කියන විධානයෙන් අපි දැන් table එක හැදුවා. එතකොට අපි ඒක ඉගෙන ගත්ත කොහොමද වගුවක ශේස්ත්‍ර දෙනකොට ඒ ශේස්ත්‍ර වලට අදාළ දත්ත වර්ගය ලබා දෙන්නේ. ඊට පස්සේ දත්ත වර්ගයත් එක්කම දත්තවල ප්‍රමාණය ලබා දෙන්නේ කොහොමද? ඔන්න ඒක වෙනම කලාවක්. ඒකෙන් වගුවෝකේ. දැන් වගුවට දත්ත දෙන්න අපි පාවිච්චි කරන්නේ insert into කියන විධානය. insert into එක capital simple කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. capital එකක් කමක් නැහැ. insert into විධානය. right. ලියා ගන්න insert into කියන විධානය. මම ටක් ගාලා මෙතන කටුවට අදින්නම් student කියන table එක. primary key එකක් දැම්ම SID name NIC gender TP telephone number ඔය ඇති. හරි. ඔන්න අපි වගුවක් දැන් මේ විදිහට නිර්මාණය කරනවා.
DDL වලින් අපි වගුව නිර්මාණය කරන්නේ කොහොමද? දැන් අපිට රූප සටහනක් තිබුණොත් ළමයි අපි create table ඊට පස්සේ student create table student ඊට පස්සේ අපි කියනවා SID int වරහන් ඇතුලේ පහ නම් comma name ඔය විදිහට යනවා. ඊට පස්සේ අවසානයේදී අපි ඒ අතරම ළමයි not null අදාළ not null ශ්‍රේෂ්ඨ තියෙනවා නම් ඉදිරියෙන් අපි not null කියලා දානවා. අවසානයේදී primary key එක මොකක්ද කියලා වරහන් ඇතුලේ SID ව primary key එක බවට පත් කරනවා. මෙතන relation එකක් තියෙනවා නම් relation එක හරහා foreign key එකක් තියෙනවා නම් අපි ඒකත් foreign key එක ආවේ කොහෙන්ද reference උනේ මොන table එකේ මොන key එකෙන්ද කියලාත් අපි දාන්න දන්නවා. ඒක සුපිරියටම පුළුවන් කියන්නේ ළමයි බය වෙන්න එපා. කිසි ගැටලුවක් නැහැ. මොකද table එකක් හැදීම සම්බන්ධව එච්චරයි තියෙන්නේ. ඒක හොඳටම තේරුණා නම් හොඳටම පුළුවන් නම් බය වෙන්න ඕනේ නැහැ. ඔන්න දැන් අපි ඔය ඒ කෝඩ් එක පාවිච්චි කරලා මෙන්න මේ table එක හැදුවානේ. දැන් අපිට මෙන්න මේ table එකේ පළවෙනි data එක අපි දාන්න ඕනේ. අපි හිතමු S1 කියලා. ඔන්න S1 nil NIC එකක් දාමු 910 gender එක male 0.71 කෙටියෙන් මම ඔන්න ඔහොම විස්තර ටිකක් දැම්මා. දැන් මෙන්න මේ විස්තර ටික අපි insert into කියන විධානය හරහා මේ වගුවට තුලට යවන්න ඕනේ. හරි. අපි දැන් බලමු SQL වලින් කොහොමද මේක කරන්නේ කියලා. හරි. මම කෝඩ් එක මේ විදිහට ඔන්න පැහැදිලි කරනවා. අපි මුලින්ම insert කියන කෝඩ් එක ලියමු. insert into මම මෙහෙම කරන්න කමන්න මේක ලියලිමුකෝ. නැත්නම් මට SQL වලම කරලා පෙන්වන්න තිබ්බා. SQL වල ගිහින් බැලුවොත් table එක වෙනස් වෙයි නේ. show databases right school තියෙනවා use school හරි show tables නේද අපි ගහන්නේ student table එක තියෙනවා මට දැන් student table එක මතක නැහැ දාපු විස්තර ආයෙ ටෙස්ට් එක පොඩි වෙලා මට ශේෂ්ත්‍රවල නම් ටික ගන්නටක් ගාලා describe students කියලා ගහුවොත් බලමු හරියයි හරි ඒක ගන්න මේ describe කියන විධානයක ළමයි මම මේක එදා ඔයගලන්ට කලින් කියලා දීලා නැහැ මම මේ දැන් Google කරලා ගත්තේ හරි ඔයගොල්ලොත් ඒක ලියා ගන්න මේ ඒ කියන්නේ දැන් දත්ත නැහැනේ තමයි වගුවේ වගුවක දත්ත නැති හින්දා අපිට සාමාන්‍ය වගුව බලා ගන්න අවස්ථාවක් නැහැ එතකොට අපිට එහෙම නැති වෙලාවක වගුවක තියෙන ශේෂ්ත්‍ර ටික බලා ගන්න පුළුවන් describe කියන විධානයෙන් ඒතර මේක DDL වලට අයිති වෙන විධානයක් ඒක සිලබස් එකේ අපිට නැහැ නමුත් ඕගොල්ලෝ MySQL වලදී ඉගෙන ගන්න ඕනි describe students කියලා ගැහුවාම බලන්න field name ටික වැටෙනවා ඒවට ලබා දීලා තියෙන data type ටික වැටෙනවා ඒ වගේම null ද කියලා අපිට බලා ගන්න පුළුවන් ඒතර not null කියන අවස්ථාව use වෙන්නේ මෙතනදී SID ට විතරයි primary key එක මොකක්ද කියලා පේන්න තියෙනවා default හැම එකම null කියන විධානයෙන් තමයි තියෙන්නේ එච්චරයි ඒතර SID name telephone number ඔව් මේ දැන් උතන tables in school එකේ student with teacher තියෙන්නේ එතකොට ලෝකේ student table එක select කරන්න කොහොමද එහෙම select කරන්න ඕනේ නැහැ මෙතනදී අපි insert into student කිව්වහම කෙලින්ම student table එකට යන්නේ මොකද එක නමින් එක table එකයි තියෙන්න පුළුවන් හරි දැන් එතකොට ඔන්න ඔය පේන table එකට අපි දත්ත ටික insert කරමු එහෙනම් අපි කොහොමද කරන්නේ අපි ඔන්න insert into කාටද student පැහැදිලි insert into විධානයෙන් පස්සේ අපි table එකේ නම ලබා දෙනවා
ඊට පස්සේ ළමයි මේක අවස්ථා දෙකක්. ඒ කියන්නේ ආකාර දෙකක් තියෙනවා ඉන්සර්ට් කරන. මම මේ දැන් කියලා දෙන්න යන්නේ එක ආකාරයක්. මේ ආකාරයේදී අපි කරන්නේ insert into student කියලා වරහන් ඇතුලේ ළමයි අපි insert කරන data වලට අයිති ශේත්‍ර නාම ටික දෙනවා. වගුයි. දැන් අපි මේ ස්ටුඩන්ට් වගේ දත්ත යවන්නේ ළමයි ෆීල්ඩ් නේම් ටිකටනේ. SID name, telephone number, NIC, gender කියන නේවටනේ. එතකොට අපි දත්ත යවන පිළිවෙල. ඒ පිළිවෙලටම ඔයා මෙන්න මේ ෆීල්ඩ් නේම් ටික දෙන්න ඕනේ. ඒ කියන්නේ SID. ඉස්සෙල්ලම දත්ත යන්න SID ට. ඊට පස්සේ කමා. ඊගාව දත්ත යන්න name, කමා. telephone number, කමා. NIC, කමා. gender. ඔන්න බලන්න මම අර වගුව මේ විදිහටම ලිව්වා. ඊට පස්සේ වරහනින් පස්සේ මම මේකට values ටික දෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ field name වලට ඇතුල් වෙන්න ඕනේ අගයන්. එතකොට values. හරි ලේසියි මේක හොදේ. insert into student එච්චරයි. වරහන් ඇතුලේ අදාළ වගුවේ ශේත්‍ර නාම ටික වරහනෙන් එළියේ values අගයන් ආයි වරහන් දාන්න. දැන් මේ වරහන් ඇතුලේ මොනවද දාන්නේ? අර ශේත්‍ර නාම වලට ගැලපෙන අගයන් ටික. ඔන්න අපි අගය දාමු. දැන් ඔන්න දැන් අපිට හරි ලේසි නේ ළමයි දැන්. දැන් කෝඩ් එක ඇතුලේ අපිට පේන්න තියෙනවානේ SID. එහෙනම් SID එක ඔන්න දාමු. හැබැයි මේක දැන් අපි data දානකොට හරිය පරිස්සමෙන් data නිකන් දාන්න බෑ ළමයි. ඒවා උද්ෘත පාඩ ඇතුලේ දාන්න ඕන. single quotes හරි double quotes හරි use කරන්න පුළුවන්. මම single quotes use කරලා ඔන්න S1 sorry int දාලා තියෙන්නේ මම. ඒ නිසා S දාන්න පුළුවන්ද මට? බෑ. අන්න දැන් මට මතක් වුණා. නැත්නම් ඔක එකක් එනවනේ. data type එක int. එහෙනම් මට දාන්න වෙන්නේ 0.01 කියන data එක මම use කරනවා. ඕක SID ට වැටෙන්න. ඊගාවට කමාවක් දානවා. ආයි මොකද වෙන්නේ? ආයි single quotes අස්සේ මම මගේ නම දානවා. data එක. නීල් ආයි කමා ඊගාවට දාන්න තියෙන්නේ telephone number. telephone number එකම 0.71 විතරක් දාන්නම්. කමා NIC 10යි. ඒක චා නිසා වීත් යූස් කරන්න පුළුවන්. NIC gender. හරි. මෙන්න මේ විදිහට මේක ඉවර කරන්න පුළුවන්. එතකොට මෙතනින් ඔන්න අපිට කෝඩ් එක ඉවර වෙලා අපි අන්තිමට semicolon එකකින් මේක ඉවර කරනවා. එතකොට මේක හරිය ලේසි. ඒක අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. insert into student insert කරන්න student වගුවට වරහන් ඇතුලේ ශේත්‍ර නාම ටික මොනවද values දැම්ම වරහනක් double quotes අසුලේ කමා දදා අගයන් ටික වෙන වෙනම ටයිප් කරලා enter කරන්න. query okay one row affected. ඔන්න query එක හරි මේ දත්ත ටික ළමයි වගුවට ඇතුල් වුණා. දැන් අපිට තියෙන්නේ ඔය data ටික හරියට ආවද කියලා බලන්න. දැන් අපිට දත්ත වගුව හරියට ළමයි data ටික ආවද කියලා බලන්න පුළුවන්. හරිද? ඒක මම කරන්නේ දැන් ඔයාලට ඉස්සරහට කියලා දෙන්න තියෙනවා. නමුත් මම පෙන්නන්නම්. දැන් ඔන්න මේ insert වෙච්ච දත්ත ටික මේ වගුවට හරියට ගියාද කියලා මේ වගුව බලන්න පුළුවන් අපිට. තෝරා ගන්න පුළුවන් අපිට. අපි ඒකට කරනවා select කියන විධානය ළමයි. හරිද? select select all කියලා තමයි කියන්නේ දැනට. ඒ කියන්නේ select all කියන්නේ මට ඔක්කොම ටික වගුවේ තියෙන ඔක්කොම data ටික. නමුත් ඔක්කොම නැහැනේ. තාම තියෙන්නේ එකයිනේ. එක පෙළියයිනේ අපි යවුවේ. ඉතින් ඒ වුණාට කමක් නැහැ. අපි ඔක්කොම කියලා කියමු. ඒක all කියන වචනේ අපි type කරන්නේ නැහැ ළමයි. ඒකට අපි use කරන්නේ ළමයි මේ star එක තරුව. ඒතර select all කියන්නේ තරුවෙන්. තරුව තමයි all කියන වචනෙට අපි use කරන්නේ. select all කාගෙන්ද කවුද from කොහෙන්ද from student. එච්චරයි. මේ විදිහට select all from student කියලා enter කරාම ඔයාලට පේනවාද ලස්සන table එක ඇවිල්ලා තියෙනවා. SID name telephone number NIC gender ඇතුලේ මේ දත්ත ටික පිළිවෙලට තියෙනවා. අන්න බලන්න අපි දැන් වගුවට අපේ පළවෙනි data එක අපි use කරා. එතකොට 0.01 දාලා තියෙද්දි එක විතරයි පෙන්වන්නේ. මොකද int එකකදී බිංදු ටික අයින් කරනවා යා. බිංදු ටික අයින් කරලා එකේ ඉලක්කම විතරයි යා තියාගන්න. ඉස්සරහට දාන බිංදුව අයින් කරනවා. ඉස්සරහට දාන බිංදුව අපිට දාගන්න ඕනි නම් අපිට වෙන data type එකකට යන්න වෙනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ අපිට. එක නීල් 71 910 මේල් කියලා ඔන්න පළවෙනි data එක ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් අපි ආයේ data එකම දාලා බලමු. ආයේ data එකම error එකක් එනවා. ආයේ data එකම මම දාන්න ගියා. මොකක්ද error එක බලන්නකො ළමයි. duplicate entry එක for key student table එකේ කාගෙන්ද ආවේ primary key එකේ.
අපි SID ව ප්‍රයිමරි කී කරපු නිසා බලන්න අපිට එක කියන වැලියු එක නැවත වතාවක් ඇතුළත් කරන්න දෙන්නේ නෑ මේ වගුවට. පැහැදිලිද? දැන් ප්‍රයිමරි කී එකක ලක්ෂණ ප්‍රයිමරි කී එක මොකක්ද කරන්නේ? ඩුප්ලිකේට් අපිට දෙන්නේ නැහැ. හැබැයි අපි SID ව ප්‍රයිමරි කී කරලා තිබුණ නැත්නම් ළමයි මේ එන්ට්‍රි එක මේ විදිහට මෙයා බාර ගන්නවා. නමුත් අපි SID ව ප්‍රයිමරි කී කරපු නිසා මෙන්න බලන්න මැනේජ් වුණා. දත්ත සමුදාය මැනේජ් වුණා. කළමනාකරණය වුණා. ඒ හින්දා අරයා කියනවා ගන්න බෑ මට කීයටවත් ගන්න බෑ වැලියු එක. මොකද එක කියන වැලියු එක මේ වෙනකොටත් අපිට ඇතුල් වෙලා තියෙන්නේ. ප්‍රයිමරි කී ඩුප්ලිකේට් වෙන්න ඉඩ දෙන්නේ නෑ මම කියලා මෙයා මේක කියනවා. රයිට්. අපි එහෙනම් වෙනස් කරමු මේකේ තියෙන දත්ත ටික. අපි 1 2 කරමු. රයිට්. අපි නිල් කියන නම අමල් කරමු. 0.71 මකලා 7.7 කරමු. 910 අනුව 2 කරමු. මේල්ම තියලා ඔන්න මම එන්ටර් කරනවා. දැන් දත්ත වෙනස්. දැන් දෙවෙනියගේ දත්ත. කෝරි ඕකේ. දැන් අපි ආයේ ටේබල් එක බලමු. දැන් බලන්න ළමයි 1 2 ලස්සනට ආතන 7 වෙනස් වෙලා නැහැ නේ. හරි. අමල් කියලා ඩේටා එක ආවා. එහෙනම් විරුද්ධ ඩේටා අන්න ඩුප්ලිකේට් වෙන්නේ නැති ඩේටා මෙයා බාර ගන්නවා. දැන් ඔයාලට පැහැදිලිද select all කියන විධානය ඇතුලේ all කියන්නේ හැම වෙලේම ඔක්කොම ටික. දැන් ඊගාට ඔයාලට ඉගෙන ගන්න තියෙනවා නීල් විතරක් ගන්නෙ කොහොමද? ටෙලිෆෝන් නම්බර 0.71 අයගේ විතරක් විස්තර ගන්නෙ කොහොමද? ඒක අපිට සර්ච් කෝර් එකේදී අපිට ඒක ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් දැන් ඕගොල්ලෝ ඉගෙන ගත්තේ insert into කියන කෝරිය එක. ඉතින් මේ කෝරිය පුළුවන් කියන්නේ DDL වලදී නිර්මාණය කරන වගුවට දත්ත ඇතුළත් කිරීමේ හැකියාව දැන් ඔන්න ඔයාට හම්බ වෙනවා. එහෙනම් ඔයාලා මොකද දැන් කරන්න ඕනේ? ඔයාලා මෙන්න මේ ටේබල් එකට දැන් query එක දාලා විස්තර ටික ලියන්න ඕනේ. හරිද? ඔන්න ස්ටුඩන්ට් ටේබල් එක තියෙනවා. ඔන්න data ටික තියෙනවා. දැන් පටන් ගන්න ඔයගොල්ලන්ගේ කෝඩ් එක ලියන්න. හරි. කෝඩ් එක ඉන්සර්ට් හරි. මෙතනදීලා කෝඩ් එක තනියෙන් ලියන්න. data ටිකක් තියෙනවා. නීල් ලියන්න බැයි නම් ඔයාලගේ නම, ඔයාලගේ NIC, ඔයාලගේ ටෙලිෆෝන් නම්බර්ස් දාන්න. දාලා තනියම කෝඩ් එක ලියන්න. මොකුත් ඇහුවද නෑනේ? මාව ස්ටුඩන්ට් එකට දාන්න එපා. මං කිය ඔයගොල්ලෝ විතර ටික දාන්න ස්ටුඩන්ට් කියලා. ඔව් අවුරුදු 15කට කලින් කියලා හිතන්න. අපිත් ස්ටුඩන්ට්ස්ලා තමයි තාම ඉතින්. අනිත් අය පුළුවන් අය මේ දැන් කම්පියුටරේ ළඟ තියෙන අය ඔයගොල්ලෝ කෝඩ් ගහලම බලන්න. කෝඩ් එක ගැව්වා ඊට පස්සේ අපි ටේබල් එක ඇතුලේ බලන්න කොහොමද? අර select all කියන්නේ තරුව all from student. මම ඔයාලට හරි හරි බඩු වැඩ. බඩු වැඩ කියන්න එපා අල්ලන් යයි. බඩු වැඩානේ අල්ලන් යන මොනවාද? පොඩි CID එකකින් ගෙනියයි හොඳේ. CID මේ පැත්ත නම් කැරකෙනවා.
MySQL MySQL short note කො MySQL එච්චර තියෙන්නේ ස්ලිට් එකේ database note එක තියෙනවා දාන්න ඉංග්‍රීසියෙන් හැබැයි තියෙන්නේ දාන්න ඉංග්‍රීසිත් පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. අර dependency ටික එහෙම අපි කළේ තාම ටික කළේ නැත්නම් තව එකක් තියෙනවා ඒක full english කවන්න ස්ලිට් එක දාන්නම් එතකොට බලන්න ස්ලිට් එකයි අපි අතර තියෙන වෙනස MySQL තව මොනවා නෝට් තියෙන්න එපා කොහොමද HTML මේ නෝට් එක දාන්න අපේ මේ අරුණසර්ගේ නෝට් එක බලන්න ඒක හොඳයි අන්න සම්පූර්ණ MySQL නෝට් එකක් දැම්මා ඒකේ ඔයාලට පැහැදිලිවම සියලුම කෝඩ්ස් ටික තියෙනවා මේ ඒක ව්‍යුහගත විමසුම් බස ඒ කියන්නේ SQL වලට විතරමයි පාඩම හදලා තියෙන්නේ ඒකේ DDL DML සහ DCL VDL කියලා ඒ ටිකක් පෙන්වලා තියෙනවා මේ තියෙන්නේ අර දැන් අපි අර ටයිප් කරලා ගන්න ඒ ටිකම මේකේ පෙන්වලා තියෙනවා ටයිප් කරලා එන අවුට්පුට් එකත් අපි ගාව නම් දෙපාර තියෙන අවුලක් නැහැ. මේක තියෙනවද ඇයි අපි කරේ රිවිෂන් එක? කලානේ මේ තියෙන describe කියලා එහෙම දැන් ඒ වචන ටික ඔක්කොම ටික තියෙනවා ඉතින් දත්ත කාණ්ඩ කිරීම අප්ඩේට් ඩිලීට් ඔක්කොම කරානේ. ඔයගොල්ලෝ කලින් කරානේ දැන් ඒකේ chance එක පේනවනේ හරි ඒකත් ක්ලෝස් කරා මේකත් ක්ලෝස් කරා දැන් එහෙනම් මේකේ හැමෝම insert into කියලා හරියටම type කරගත්තානේ හරි මෙන්න කෝඩ් එක තියෙනවා ඊට පස්සේ ඔයගොල්ලොන්ට ওই data එක බලා ගන්න පුළුවන් කොහොමද save උනේ කියලා අද අනිත් මොනිටරේ නෑ ඒකයි වැඩි ඔක්කොම ඕගොල්ලන්ට පේනවා හරි එහෙනම් ওই විදිහට ඔයාලට ඕනි තරම් දත්ත ඇතුළත් කරන්න පුළුවන් දැන් ඔයාලා එතකොට මෙහෙමයි දැන් ඔයාලට හිතෙනවද දන්නේ නැහැ ළමයි දැන් ළමයි 100ක් විතර හිටියොත් ඔය ළමයි 100කම data ඇතුල් කරන්නේ මෙහෙමද කියලා මෙහෙම කෝඩ් එක ලියලිය 100 වතාවක් නෑ ළමයි ඒකටනේ අපි software එකක් ගන්නෙ අපි software එකේ insert button එකට තමයි මේ කෝඩ් එක ලියන්නේ එතකොට මේ කෝඩ් එක ලියන්නේ ඔහොම නෙවෙයි අපි අර text field දාලා form එකක් හදනවා මොකද මේ form එකේනේ කට්ටිය යාලගේ විස්තර දාන්නේ දාලා insert හරි add හරි save හරි මේ බටන් එක ඔබන සැරයක් ගානේ මොකද වෙන්නේ ඔටෝමැටිකලි ඩේටාබේස් එකට විස්තර ටික සේව් වෙනවා. ඒතර කායි මේ කෝඩ් 100 වතාවක් ලියලා ඉන්නේ නැහැ. අපි එකපාර එක කෝඩ් එකයි ලියන්නේ. හරි. එතකොට ළමයි දැන් අපි ඔය කෝඩ් එක ලිව්වේ insert into කියලා මෙන්න මේ විදිහටනේ. insert into student වරහන් ඇතුලේ අපි ශේස්ත්‍ර නාම ටික දාලා ඊගාවට values ටික දාලා තමයි අපි මේක ලිව්වේ. එතකොට ඔයාලට මේක මතක තියාගන්න ලේසි ක්‍රමය මේක. insert into table name මැද values දෙපැත්තේ වරහන්. ඒතර වරහනට මොනවද දැම්මේ? ශේස්ත්‍ර නාම ටික. මෙතෙන්ට මොනවද දැම්මේ? values ටික. එතකොට ඔය තමයි එක ක්‍රමයක් අපිට මේක කරන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. insert into student කෙලින්ම values දැම්මා values ටික දාගෙන ගියා. පැහැදිලිද?
ඒ කියන්නේ අපි ශේෂ්ත්‍ර නාම දෙන්නේ නෑ ළමයි. බලමු මේක වැඩ කරයිද මේ version එකට කියලා. values අපි මෙතන දෙමු 3. හරි මේ බලන්න. දැන් මේ දත්තයත් ගියා. එතන නම්බර් 3 නිලීෂා කියලා එක්කෙනෙක් කොමන් ඇඩ් කරා. බලන්න එයා ඇඩ් උනේ කොහොමද කියලා. එයා ඇඩ් උනේ ළමයි හරිම ලේසි. insert into student values. field name ටික skip. හැබැයි එතනදී ළමයි කොහොමද ඇඩ් වෙන්නේ? අන්න ගැටලුවක්. එතනදී ළමයි empty data යවන්න බෑ දැන්. ඒ කියන්නේ දැන් එතන අපිට field names ටිකක් නැහැනේ අපිට. එතකොට දැන් ඔයා බැරි වෙලා හරි identity card number එක දාන්නේ නැතුව එතනට female දැම්ම කියන්නකෝ. එතකොට මොකද වෙන්නේ? female එක ගිහිල්ලා වැටෙන්න ඕනේ NIC එකට. හැබැයි අන්න දැන් මොකද වෙන්නේ? දැන් NIC ඇස්සේ තියෙන female. බැරි වෙලා හරි NIC වලට int විතරක් දාලා තිබ්බනම් int වලට charge upයක් ගන්න බෑනේ. error එකක් එනවා. ඉතින් මේ වගේ පොඩි පොඩි ගැටලු ටිකක් වෙනවා. නැත්තම් ඔය දෙකම ඉගෙන ගන්න. දැන් ඔය දෙකම ලියා ගන්න. හරිද? ඔයා කලින් ලිව්ව කෝඩ් එකම දැන් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔය දෙකම දුන්නොත් හරි හොදේ. MCQ එකක් හරි insert into student කෙලින්ම values වරහන් කෙලින්ම values දැම්ම. right එහෙනම් ඔන්න වර්ග දෙකක් තියෙනවා SQL වල insert කරන වර්ග දෙකම ලියා ගන්න. හරි. දැන් එහෙනම් ඔන්න වර්ග දෙකටම ඔයාට data එක insert කරගන්න පුළුවන්. දැන් අපිට insert පැහැදිලි නම් අපිට යන්න පුළුවන් ඉස්සරහට අපි යමු ඉස්සරහට වගුවක දත්ත විමසීම. දැන් ඇතුළත් කරපු දත්ත බලන්න එපා. වගුවක දත්ත විමසීම. වගුවක දත්ත විමසීම. වගුවක දත්ත විමසන්න අපිට ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අපි යූස් කරන්නේ select කියන විධානය. වගුවක දත්ත විමසන එක ආකාරයක් select. සර් කලින් CMD පොඩ්ඩක් ඕපන් කරනවද? හරි select කියලා ලියා ගන්න. දැන් select කියන එකෙන් වෙන්නේ මොකක්ද කියලාත් අපි ලියමු. select කියන එකෙන් වෙන්නේ ලියන්න වගුවක ගබඩා කර ඇති අපට අවශ්‍ය දත්ත ඇති වගුවක ගබඩා කර ඇති අපට අවශ්‍ය දත්ත ඇති කියන්න එපා. ඇති දෙකක් එනවනේ. දත්ත සහිත
සහිත ශේස්ත්‍ර. ශේස්ත්‍ර කියන්නේ හැම වෙලාවකදීම ෆීල්ඩ් නේම් වලට ශේස්ත්‍ර. මෙම විධානය සමග ලබා දෙන්න. වගුවක දැන් ගබඩා කරලා තියෙනවනේ ළමයි අපිට දත්ත. ඒ දත්තවල අපිට ඕනි දේවල් ටික select කියන විධානය හරහා ලබා දුන්නාම අපිට බලා ගන්න පුළුවන්. දැන් කවුරු හරි මෙන්න මේ විදිහට කියනවා. දැන් අපි ගාව ස්ටුඩන්ට්ස්ලා ටිකක් ඉන්නවනේ. අපි තුමු අපි ගාව ස්ටුඩන්ට්ස්ලා 1000ක් විතර ඉන්නවා. කවුරු හරි කියනවා මට මේ අපේ ඉස්කෝලේ අපේ ස්ටුඩන්ට්ස්ලාගේ නම් ලිස්ට් එකක් ගෙනහැලා දෙන්න. මට නම් ටික විතරයි ඕනේ. මට මේ පොඩි නමක් තියෙනවා හොයාගන්න මට නම් ටික විතරක් ගෙනහැලා දෙන්න. දැන් මම ෂෝට් නේම් එකක් ගැහුවට ඩේටාබේස් එකේදී ළමයි අපි ෆුල් නේම් එකම යනවනේ. හරිද? එතකොට දැන් අපින් ඉල්ලන්නේ මොකක්ද? හරියට අවබෝධින් තියාගන්න. අපින් ඉල්ලන්නේ ළමයි නම විතරයි. රයිට් මේක දැන් ලියා ගන්න නැතිනේ මම අතෙන්ට යනවා. අපෙන් ඉල්ලන්නේ නම විතරයි. රයිට්. ඒතර වගුව මේ විදිහට තියෙනවා. එහෙනම් මම select කරගන්න එපා ඔක්කොටම කලින්. select. නැපැහැදිලි. select. ඉල්ලන්නේ මොකක්ද? select කරගන්න ඕනේ මොකක්ද? නම විතරනේ ඉල්ලන්නේ. select name. select කරන්න මේ වගුවේ name එක. දැන් name එක select කරන්නේ කාගේද? name එක තියෙන්නේ කාටද? from. name එක ID කාටද? from teacherද? නෑ student. කෙලිම නම දෙන්න. student. දැන් enter කරපු ගාන දැන් මොකද උනේ? ළමයි අර වගුවේ පේනවද name ටික විතරක් ආවා. ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ විධානය යටතේ ඕනෑම වගුවක ඔයාට අවශ්‍ය ශේස්ත්‍රය ලබා ගන්න. ඔයාට කිව්වොත් එහෙනම් ඉස්කෝලේ මට ටක් ගාලා මගේ ඉස්කෝලේ ළමගේ ටෙලිෆෝන් නම්බර්ස් ටික ගහලා දෙන්න. ඒතර අපි යනවා සර් ටෙලිෆෝන් නම්බර්ස් ටික ඕනි නම් එකද නම්බර්ස් ටික විතරද කොහොමද ඕනි? ප්‍රින්සිපල් කිව්වොත් එහෙම නෑ මට ටෙලිෆෝන් නම්බර් නම් නැතුව වැඩක් තියනවද මිනිස්සු? නම් ටිකත් එක්ක ටෙලිෆෝන් නම්බර්ස් ටිකත් ඕනි. නැත්නම් අපි කොහොමද කෝල් කරන්නේ? සර් NIC එක ජෙන්ඩ් එක ඕනිද? ජෙන්ඩ් එක මට මොකටද ඕයි? එහෙම ප්‍රින්සිපල් එහෙමනේ කතා කරන්නේ. දැන් ඔයා තමයි IT බාරදී. දැන් ඔයාලම යන්න ප්‍රින්සිපල්ට ගහලා දෙන්න ඕනේ නේම් ටිකත් එක්ක ටෙලිෆෝන් නම්බර්ස් ටික print කරලා. එතකොට මොකද කරන්නේ? select. ප්‍රින්සිපල් කිව්වා select. මොනවාද යට ඕනි? name. තව මොනවාද ඕනි? TP number. කමාවක් දාලා ළමයි ටෙලිෆෝන් නම්බර් දාන්න. කමාවකින් අපිට අවශ්‍ය ඕනෑම ශේත්‍රයක් මේ විදිහට ගන්න පුළුවන්. කමා ඊගාට from student. දැන් පේනවද ඔයාට name ටිකයි ටෙලිෆෝන් නම්බර ටිකයි විතරක් ආවා. එහෙනම් මේ යටතේ ඔයාට පුළුවන් ශේත්‍ර නාම තමන් කැමති විදිහට ගලපගෙන ගන්න. මොකද අපේ SID එක ඕනේ නැහැ NIC ඕනේ නැහැ. ඔන්න ඔතෙන්ට තමයි ළමයි අපි තරුව දැම්මේ අපිට ඔක්කොම ශේත්‍ර නාම ඕනි නම් select all කියලා අපි දාගත්තේ. එහෙනම් ඔයා මෙතන දැන් ලියන්න ඕනි ඔන්න ඔය වගේ ඔයා select name from student, select name telephone number from student, select all from student. මේ විධාන තුන යටතේ සිදුවීම් තුනක් අපිට සිද්ධ වෙනවා. හරි එහෙනම් ලියාගන්න. මේ කියන හැම දෙයක්ම ප්‍රැක්ටිස්ම කරලා බලන්න තනියම. මේවා හොද්දට ඔලුවට දාගන්න ළමයි මේවා අමාරු ඒවා නෙමෙයි. හැමෝම අමාරුයි කියන දේවල් අපිට අමාරු වෙන්න බෑනේ. මොකද අපි දැන් පැහැදිලිවම මේක කරන හින්දා ඔලුවට දාගන්න හොද්දට. ඒ හින්දා ඕගොල්ලෝම හිතලා වගුවක් හදලා ඒකට වගුවකට දත්ත දාගෙන මේක ටෙස්ට් කරන්න. මොකද මේක ප්‍රශ්න දැන් සාකච්ඡා කරද්දි මට හරි උත්තර ඕනි. පිස්සු නරන්න බෑ උත්තර කරද්දි. MySQL ප්‍රශ්න ගැන අපි කතා කරනකොට හැමෝම ලස්සනට මට උත්තර දෙන්න ඕනි. බැරි නම් දැම්මම අහලා නිරාකරණය කරගන්න. මම මේ හරි සරලව හිමින්සරේනේ කරන්නේ. එහෙනම් ඒක ඇතුලේ තේරෙන්නේ නැති වෙන්න බෑ. තුනම ලියන්න. ඉස්සෙල්ලාම ලියා ගන්න ළමයි එක ෆීල්ඩ් නේම් එකක්. select name from student. ඊගවට ෆීල්ඩ් නේම් දෙකකින් ගන්න උනොත් select name, telephone number from student. ඊට පස්සේ ඔක්කොම. සර්
මේ මම අර මේ කමාන්ඩ් ලයින් එකේ ගැහුවා මේ දැන් මම දෙකක් ගැහුවා ඒක මම ඇඩ්‍රස් එක දාලා තිබ්බ නෑ දෙකේම ඒ දෙකම ඇඩ් වුණා තුන්වෙනි එකේ ඉඳලා ඇඩ් කරන්න දෙන්නේ නැහැ ඊට පස්සේ ඇඩ්‍රස් එක ගහලා ඇඩ් කරාම ඇඩ් වුණා ඒ නිසා පළවෙනි දෙකේම ඇඩ් කරන්න දුන්නේ මොකද දැන් මම හැදුවනේ දැන් අපි හැදුවනේ ටේබල් එකේ ඇඩ්‍රස් එකක් තියෙනවා කියලා ෆිල් නේම් එක මම ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි ෆිල් කරාම ඇඩ්‍රස් දුන්නේ නැහැ හරිද එතකොට දැන් තර්ඩ් එකටත් ඇඩ්‍රස් දෙන්නේ නැතුවම හදන්න ගියාම එරර් එකක් එනවා column count doesn't match value කියලා ඊට පස්සේ ඇඩ්‍රස් එක දුන්නාම හරි ගියා ඇයි අර දැන් පළවෙනි ඔයගේ දෙකට ඇඩ්‍රස් එක not null කරලා නැද්ද ඔයා not null කරලා තමයි තියෙන්නේ not null නම් data එක නැතුව save වෙන්න දෙන්නේ නැහැ නේ අර පළවෙනි දේ සේව් වුණා ඒකනේ ඒක කොහොමද උනේ අර ඒක මම බලන්න මොකක් රවුලක් ඇති උතන ඔව් බලන්න බලන්නකො මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් අරගෙන බබු ඒතකොට පේනවනේ not null කියන නැද්ද කියලා හරි එහෙනම් ඔයාලා තුනම ලිව්වනේ නේද? ඒ තුනේම ඔයාලා ලියා ගන්න පුළුවන්. එතකොට එක ශේස්ත්‍රයක් පමණක් ශේස්ත්‍ර කිහිපයක් සියලුම ශේස්ත්‍ර. ඔය තුන තමයි අපි කළේ. දැන් ලියන්න ළමයි කොන්දේසි සහිතව දත්ත විමසීම සිදු කිරීම. කොන්දේසිත් එක්ක. select යටතේම තාම පළවෙනි එකේම ඉන්නේ. කොන්දේසි සහිතව දත්ත විමසීම. අපිට දත්ත තුනයි තියෙන්නේ එකයි වැඩි. තව දත්ත ටිකක් දාගමු ටක් ගාලා. අනම 5 දිනකේ දත්ත දැම්මා. දැන් අපිට ලොකු වගුවක් තියෙනවනේ. දැන් අපිට කොන්දේසි ළමයි. අපි මේ වෙලාවේ මේ නිකාම්ම හුවේ දත්ත ගත්ත එකක් නේ කලේ. එහෙම දත්ත ගන්න නම් ඉතින් අපිට ওই දත්ත ඔහොම සේව් කරන්න ඕනේ නැහැනේ. දැන් මට ළමයි විවිධාකාර කොන්දේසි තියෙනවා. හරිද? දැන් ඔයාලා මේක හරියට තේරුම් ගන්න මොකද දැන් මම ඔයාලට හෝම්වර්ක් එකක් දෙනවා. එතකොට මේ විවිධාකාර කොන්දේසි මෙන්න මෙහි වගේ කොන්දේසි මට තියෙනවා. මට ඕනි ළමයි ගෑල් ළමයිගේ විතරක් නම් ටික. හරිද? ගෑල් ළමයිගේ විතරක් නම් ටික. මට ඕනේ ගෑල් ළමයිගේ විතරක් ටෙලිෆෝන් නම්බර් ටික. එහෙම මට ඕනේ ගෑල් ළමයිගේ විතරක් නම් ටිකයි NIC ටිකයි. පැහැදිලිද? අන්න කොන්දේසිය තමයි ගැහැණු ළමයි විතරයි. මෙන්න මෙතනදී අපිට යූස් කරන්න වෙනවා where කියන. හරිද? where කියන විධානය. එහෙමනම් අපිට කොන්දේසි සහිතව දත්ත විමසීමක් සිදු කරනකොට අපිට යන්න වෙනවා ළමයි අංක 2 where කියන විධානයට. කැපිටල් ලියමු. හරි. දාගන්න where. කොන්දේසි එක්ක යන වෙලාවකදී කොන්දේසියක් නැත්තම් ව්‍යා අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කලින් තැන් වලට ව්‍යා දැම්මේ නැහැනේ. මොකද කොන්දේසියක් තිබුණේ නැහැනේ අපිට. අපිට නිකම්ම දත්ත විමසීමක් නේ තිබුණේ. ඉතින් ඔය තැන් දෙකටම අපි යූස් කරපු එක්කෙනා තමයි මෙන්න මේ from කියන කෙනා. from කියන කෙනා අපිට කොන්දේසි නැති වුණත් අවශ්‍ය වුණා. කොන්දේසි තිබුණත් අවශ්‍ය වුණා. මොකද මෙතනදී from එකේදී අපි දත්ත වගුව කුමක්ද කියලායි ලබා දුන්නේ. දත්ත වගුව කුමක්ද? දත්ත වගුව කුමක්ද කියලා අපි from එකෙන් දුන්නා. ඒතර from එක දෙකටම අවශ්‍ය වෙච්ච විධානයක්. නමුත් where කියන විධානයෙන් තමයි ළමයි මේ කොන්දේසි අවශ්‍යද නැද්ද කියන එක වෙන් කරන තැන.
එහෙනම් අපි දැන් බලමු where කියන එක දාගෙන අපි දෙයක් කරලා. එහෙනම් මම මෙතනදී where කියන එක යටතේ මම ලියනවා මෙන්න මෙහෙම ගැහැණු ළමුන්ගේ නම් පමණක් ලබා ගැනීමට. right. ගැහැණු ළමුන්ගේ විතරක් නම් ලබා ගන්න. අපි යනවා. අපිට ඕනේ කොහොමත් select විධානයටම යන්න වෙනවා. දැන් select name නම් විතරනේ අපිට ඕනේ. select name. ඔය ගමම්ම මම ඕනේ නම් gender එකක් ගන්නම්. ඒතර අපිට මේ පේනවනේ හරියටම comma gender. හරි select name comma gender from student. මේ සාමාන්‍ය අවස්ථාව. අපි මේක enter කරොත් මොකද වෙන්නේ? අපිට මෙතන ඉන්න හැමෝගෙම නමයි gender එකයි එනවා. හොඳට තේරුම් ගන්න. මේ select විධානය වැරද්දක් නැහැ. මම මේක මේ විදිහට semicolon දාලා enter කරොත් අපිට මේ දත්ත වගුවේ ඉන්න සියලුම දෙනා display වෙනවා නමෙනුයි gender එකේ. නමුත් අපි පොඩි වෙනසක් කරනවා මේ ලැබෙන දත්ත සියල්ලගෙන්ම අපි දත්ත ටික ෆිල්ටර් කරනවා. කොහොමද ෆිල්ටර් කරන්නේ? where කියන විධානය. where කියන විධානය දානකොටම දැන් ඔයාගොල්ලෝ ඔළුවට එන්න ඕනේ where කියලා කියන්නේ කොන්දේසියක්. මොකද්ද කොන්දේසිය සහ මේ කොන්දේසිය දෙන්නේ කාටද? ළමයි මේ කොන්දේසිය ගන්නෙ කොතනින්ද අපි කාගෙන්ද අපි කඩන්නේ මේ දත්තය? මේ ෆිල්ටර් කරන්න යන්නේ දත්තය කොයි දත්තයෙන්ද? ඔන්න ඔළුවට රටනවා. අපිට අවශ්‍ය ගැහැණු ළමුන් විතරක්. ගැහැණු ළමුන් හඳුනා ගැනීමට විශේෂිත වෙච්ච ෆීල්ඩ් නේම් එක මොකද්ද? ජෙන්ඩර්. ගැහැණු පිරිමි. එහෙනම් අපිට තියෙන්නේ where කෙලින්ම දෙනවා ජෙන්ඩර්. දැන් where ජෙන්ඩර් කිව්වා කියලා ළමයි එයා කොහොමද ඒක කරන්නේ? where ජෙන්ඩර් කිව්වොත් එයා දන්නවද මොන ජෙන්ඩර් එකද කියලා? නෑ. එහෙනම් ජෙන්ඩර් එකට අපි කියමු ජෙන්ඩර් සමානයි. මට ඕනි ෆීමේල් ටික විතරයි ජෙන්ඩර් යටතේ තියෙන ෆීමේල් ටික විතරයි ළමයි. එහෙනම් මං ආයි කලින් වගේ කිසිම වෙලාවක අපිට වචනයක් ගහන්න බෑ සිංගල් කෝට්ස් නැතුව. මං ජෙන්ඩර් සමානයි ෆීමේල්. මෙන්න මේ විදිහට දෙනවා. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති මේ කෝඩ් එකේ කොන්දේසිය දාන තැන අදාළ වෙන්නේ where කියන තැන විතරයි. අපි උකට where clause කියලා කියනවා. where clause එකේදී where gender සමානයි female. දැන් තේරුම් ගන්න. අපෙන් ඉල්ලුවොත් පිරිමි ළමයි විතරක්. where gender සමානයි male. right. අපිට කියනවා මට එටිසලාට් විතරක් පාවිච්චි කරන ළමයිගේ නම් ටික දෙන්න. select name from student where telephone number සමානයි 7.2. එහෙනම් 7.2 විතරයි එන්නේ. මොබිටල් විතරක් කිල්ලුවොත් දෙන්න පුළුවන්. පැහැදිලිද? අන්න මේ විදිහට අපිට දැන් දත්තය ගන්න පුළුවන්. දැන් මොකද වුනේ? ඔව්. මේ දැන් නම්බර් එකේ තියෙන දැන් 0.72 විතරක් නෙමෙයි තව කොටස් තියෙනවා නේද? තියෙනවා. එතකොට අපි මේ කෝඩ් එකකින් මෙතන ගන්න පුළුවන් එක. එතකොට අපි එක ගන්නේ like කියන කෝඩ් එකක් තියෙනවා. where එකකින් පස්සේ like. ඒ like එකේ අපි මුලාංක 3 විතරක් චෙක් කරනවා. ඒ මුලාංක 3 0.71ද 7.2ද කියලා ගන්නවා. මෙතනදී මම ඔයාලට කිව්වේ මෙතනදී 7.2 තෝරන්න ලේසි අපිට. ඔයා කිව්ව එක හරි පැහැදිලි. සම්පූර්ණ අංක තියෙනවා නම් ගන්න බෑ. ඒතර ඒකම අපි ගන්නෙ like කෝරි එකේ. දැන් මගේ ටේබල් එකේ පුළුවන් හින්දා මට ඒක ඒ වෙලේ කියුණේ. right. එහෙනම් පැහැදිලිනේ දැන් ඔන්න මේ වැඩේ කරගත්ත විදිහ අපි. එහෙනම් බලන්න ගාන්න ෆීමේල් 3 දෙනා විතරක් ඇවිල්ලා ඉන්නවා. right. එහෙනම් ලියන්න කෝඩ් එක තනියම. ගැහැණු ළමුන්ගේ නම් පමණක් ලබා ගැනීමට
ලිව්වා නේද? හරි. දැන් එතකොට ඔන්න ඔය වෙයා ක්ලෝස් එකත් එක්ක ළමයි ලොකු ලොකු දේවල් යනවා. හරිද? දැන් වෙයා ක්ලෝස් එකත් එක්ක අපිට ළමයි ඒ කියන්නේ සෑහෙන්න ෆිල්ටර් කරන්න පුළුවන් data. දැන් අපි මෙතනදී data filter කරේ සමාන ලකුණෙන් විතරනේ. ඒ කියන්නේ data එකට සමාන data. ඔයාලට ඕනෙම වෙලාවක එතකොට අදාළ ෆීල්ඩ් එකට සමාන data ගන්න පුළුවන්. දැන් name එකෙන් අපිට ගන්න පුළුවන් නිලීෂා කියලා මම දාලා තියෙනවා. නිලීෂලා විතරක් අපිට එන්න. එහෙම අපිට ඕනිම අවස්ථාවකදී ළමයි සමාන data ගන්න පුළුවන් හැකියාව මෙතනදී තියෙනවා. එතකොට අපිට මේක ගැටලුවක් තියෙනවා මම තව data දාගත්තේ නෑ මේකෙදී. හරි අපි මෙහෙම හිතමු. අපි data තියෙනවා කියලා හිතමු. මම දැන් මුලින් හදා ගන්න ඕනේ හරි table එකක් ඒක හදාගත්තේ නැහෙනේ. අපි හිතමු දැන් මෙතනදී age එක තියෙනවා කියලා ළමයි. age එකක්. දැන් update code එකක ගහන්න වෙන ඔක්කොටම එහෙම උනොත් කරන්න. අපි මෙහෙම කරමු. අතර බොරුවටත් මම එහෙම data දෙන්නේ නෑ. ඒ කියන්නේ දැන් අපි age එක ගත්තොත් අපිට ඕනේ ළමයි අවුරුදු 20ට වඩා වැඩි අයගේ නම් විතරක්. එතකොට 20 නෙවෙයි මම ඉල්ලන්නේ. හරිද? ඔව් නේ අලුත් ටේබල් එකක් ගහන්න ඕනේ ඒක තමයි මම බැලුවේ මොකද කරන්න කියලා. බලමු ටීචර් ටේබල් එක පොඩ්ඩක් අරගෙන PID address NIC birthday SID තියෙන්නේ නේ. මොකද්ද කැඩේ ටික කෝඩ් ටික ඔව් 8යි 30 වෙනවා. මම මේ ටේබල් එකකින්ම පෙන්නන්න කෝඩ් එක නම් ඒක අවුලන්නේ. අපි හින්දක මොකද වෙලා යන ඕගොල්ලන්ට මම මේ හෝම්වර්ක් එක දෙන්නම් ඕගොල්ලෝ ඒතර ටේබල් එක ගහලා ටික් කරගන්න. ටියුට් එකේ තියෙන උදාහරණය මම ගන්නෙ. අපි හිතමු දැන් ළමයි අපිට ඕනි ඒජ් එකක්. එහෙම උදාහරණයක් විදිහට හිතමු. මම හිතන්නේ ඔන්න මේක ලියනවා පැහැදිලි කිරීම. අවුරුදු 20ට වැඩි. හරිද? අවුරුදු 20ට වැඩි ළමුන් පමණක්. ඊට පස්සේ අපිට ඕනි අවුරුදු 20ට වැඩි බලන්න අරයම අපි ආයෙ වෙනස් කරනවා. අවුරුදු 20ට වැඩි පිරිමි ළමුන්. දැන් මෙතන අවස්ථා දෙකක්. අවුරුදු 20ට වැඩි ළමයි ටිකක් ඕනි. අවුරුදු 20ට වැඩි ඒ ළමයිගෙන් පිරිමි ළමයි විතරක්. කෝඩ් දෙකක් අපිට යන්න වෙනවා. එතකොට අපි කොහොමද ඕක කරන්නේ? දැන් අපිට අවුරුදු 20ට වැඩි නම් මම දැන් ඒජ් කියන්නේ ඔයා ටෙලිෆෝන් නම්බර් කියලා හිතා ගන්නකො. මෙන්න මෙහෙමයි. කලින් වගේම select. අපිට ඕනේ නම් ටික විතරනේ. name. නම් ටික විතරයි ඕනේ. from student. එහෙනම් සාමාන්‍ය විදිහට අපි අපේ සාමාන්‍ය කෝඩ් එක ටයිප් කරා. select name from student. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ කොන්දේසියක්. මොකද කොන්දේසිය age එක 20ට වඩා වැඩි. එහෙනම් where. හරි. මම age එනකොට දැනට ළමයි NIC දෙන්න. හරිද? NIC. එහෙනම් select name from student where NIC. NIC එකකින් දැනට උදාහරණයක් ගන්න. මම NIC එකේ දාලා දිනවනේ 910 920 980 කියලා. මම උතන නිකන් ෆිල්ටර් කරන්නම්කෝ 970 කියලා. 970ට වැඩි. ඒතර 983 දෙනා ඉද බලන්න.
හරි ඒජ් එක නම් ඒජ් එක දාන්න පුළුවන් හොඳේ අපිට මෙතන ඒජ් එකක් අපිට සඳහන් කරලා නැහැනේ නෑ NIC එක ළමයි වැඩි කියලා මෙන්න මේ යූස් කරනවා මම මේ ලකුණ හරිද හැබැයි බලමු V අකුර තියෙන හින්දායි ගැටලුව තියෙන්නේ මට ෂුවර් නෑ 970 V කියලා මම දෙන්නම් 970යි V ට වැඩි හරි නෑ එන්නේ නෑ එතන 970 NIC අපි TP නම්බරම් බලමු වැඩි 72 එතකොට select name from student where telephone number 72 හරි ආවනේ එහෙනම් 72ට වඩා වැඩියෙන් තියෙනවනේ නිලීෂලා කියලා දෙන්නම 77නේ right අපි ගත්තොත් 71 කියලා හරි ඊෂත් ආවා 71කින් උඩ ඉතර 71 අපි ටයිප් කරන අගය ළමයි එන්නේ නැහැ අපිට ටයිප් කරන වැලියු එකට උඩින් තියෙන වැලියුස් ටික තමයි එන්නේ එහෙනම් අපේ ඒජ් එක ගත්තත් දැන් පැහැදිලි නේද එනවා කියලා ඒජ් එක 20ට වඩා වැඩි ළමයි හරි ඔයා කෝඩ් එක ලියනකොට ළමයි ඒජ් කියලා දාලා ලියන්න අවුරුදු 20ට වැඩි ළමයි එතකොට ඒක ඒජ් එක දාලා ඔයා ලියන්න තනියම පැහැදිලිද තේරුණා නේද ඒක ගැටලුවක් නැහැ නේ එහෙනම් select name from student where age වැඩි දැන් අපිට පුළුවන් salary එක මම ටියුට් එකේ දීලා තියෙන ඔයාලට salary එක salary එක 17500ට වඩා වැඩි අයව විතරක් අපිට දෙන්න දැන් කොන්දේසිය වෙනස් වෙනවා මොකක්ද වෙනස් වෙන්නේ කොන්දේසියේදී select name from student where telephone number 71 මම මෙතනදී කියන්නේ ටෙලිෆෝන් නම්බරේ 071 පාවිච්චි කරන 71ට ඔව් 71ට අපි ඒජ් එක ගමුකෝ හරි ඒජ් එක ටෙලිෆෝන් නම්බර නොකිය අවුරුදු 20ට වඩා වැඩි පිරිමි ළමයි දැන් මෙතනදී මට ළමයි අවුරුදු 20ට වඩා වැඩි ළමයි ටික එනවනේ හැබැයි අවුරුදු 20ට වඩා වැඩි ගෑනු පිරිමි දෙගොල්ලොම එනවා එහෙමනම් මෙතනදී මට දැන් විධානය වෙනස් කරන්න වෙනවා 71ට වඩා වැඩි අයත් එන්න සහ ඒ එන අයගෙන් ගෑනු ළමයි ටික විතරක් දෙන්න. එහෙනම් මට ඔතනදී ඔය දෙක බද්ධ කිරීමට n කියන විධානය යූස් කරන්න වෙනවා. එතකොට n කියන විධානය මම දාලා දැන් මම n කියන විධානය ළමයි ෆිල්ටර් කරන්න යන්නේ කාගෙන්ද? gender එකේ ඉන්නේ. එහෙනම් n gender සමානයි කලින් වගේ මම මෙතෙන්ට දානවා ළමයි female. දැන් මේ වික්‍රේදී උන්නේ අර කෝඩ් එකම තමයි ළමයි. දැන් නිලීෂා ඊෂා කියලා තුන් දෙනාගෙන් මම හිතන්නේ තුන් දෙනාම දැන් ෆීමේල් වෙන්නේ නැති. ඔව් ඒ තුන් දෙනාම මේ විදිහට එනවා. රයිට්. මම බලමු ඔතන මේල් කියලා දාලා කවුරුවත් එනකන් නැති වෙයි. empty set කවුරුවත් නැහැ. රයිට්. එහෙනම් අන්න ඒ විදිහට අපිට මේ සියලුම දත්ත ටික ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි 7.0 දැම්මොත් එක ළමෙක් හරි ඒ හරි නිල් මල් එනවා 7.0ට වඩා උඩ ඉන්න පිරිමි ළමයිගේ නම්බර්ස් විදිහට. හරි. ඉතින් එතකොට ඔන්න දැන් අපිට පුළුවන්කම තියෙනවා ළමයි කොන්දේසියක් දෙන්න දෙකකට. මොකද අපි ඒජ් එකෙනුත් බේරලා ඒජ් එකත් හොයලා 20ට වඩා වැඩි ජෙන්ඩර් එකකිනුත් ගැහුවා. ඒතර ඒජ් එකටත් කොන්දේසියක් දුන්නා. ඒ වගේම ජෙන්ඩර් එකටත් කොන්දේසියක් දුන්නා. පැහැදිලිද? දැන් මෙතනදී නම් මගේ උදාහරණේ තියෙන්නේ ටෙලිෆෝන් නම්බර් වලත් කොන්දේසිය දීලා ජෙන්ඩර් එකටත් කොන්දේසිය දුන්නා. කොන්දේසි දෙකක් එකතු කරන්න එහෙනම් ළමයි n කියන විධානය. එහෙනම් ඔයාලට මේ දෙකම මෙතන ලියා ගන්න වෙනවා දැන්. අවුරුදු 20ට වඩා වැඩි ළමුන් පමණක් අවශ්‍ය නම් අපිට යන්න වෙනවා මේ විදිහට select name from student where age 20ට වඩා වැඩි පිරිමි ළමුන් විතරක් නම් අපිට අවශ්‍ය වෙන්නේ. ඒතර age greater than 20 and age gender සමානයි male. කෝඩ් එක ලියා ගන්න.
සර් ඔව් අර සිලෙට් නේම් කමා අපි අර තව ශේත්‍රයක් ඇතිවන්නේ ඔය වගේකට එහෙම යොදන්න බැරිද? ඒ කියන්නේ දෙක දෙක දාලාද ඔව් පුළුවන් ඔයාට ඕනි තරම් විස්තර කරන්න පුළුවන් select name name nic ඕනි තරම් ඒකනේ මම කලින්ම select ටික කියලා දුන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ දැන් ඒ select ටික ඔක්කොම පොදුයි දැන් මේ කියලා දෙන්නේ ව්‍යානේ ඒකයි මම අර එකක් විතරක් දාගත්තේ මෙතන අපිට මේකටම අපි දාමුකෝ name එකයි අපිට ටෙලිෆෝන් නම්බර් nic ඕනි කියලා මේ name nic ආවේ හරි හරි ඒක මම මේ කෑලි දෙක දෙකකට කරේ select ව්‍යා එහෙම අවුලක් නැහැ මේ ටික තමයි ඉතින් software හදනකොට දාන්නේ ඔය එක එක තැන් වල ෆිල්ටර් කරන්න. දැන් ඔය Facebook ෆිල්ටර් වෙන්නේ. Facebook එකේ තියෙනවනේ ඉස්කෝලේ යාළුවෝ විතරක් බලා ගන්න පුළුවන්. නගරයක් අනුව යාළුවෝ ටික බලන්න පුළුවන්. ඒ page එක like කරලා තියෙන අය විතරක් බලන්න පුළුවන්. ඒ advanced coding MySQL වල. MySQL පුළුවන් කියන්නේ හරි ලස්සනයි ඉතින් ළමයි ඔයගොල්ලන්ට බය වෙන්න එපා. MySQL පුළුවන් වෙලා පොඩ්ඩක් තව programming ටිකක් හරියට ඉගෙන ගත්තා නම් job එකක් අතේ. මොකද ඉතින් ලෝකෙම නිර්මාණය වෙන්නේ මේවත් එක්කනේ. මේ Windows ගැහුවොත් බලන්නකෝ මේ Windows ගැහුවම් අපි මේ type කරනකොට ඔය M අකුර ගැහුවම් M අකුරට දාලා app ටික ආවා. search query නේ. නේද? මේ query select කරන්න මේ M අකුරට සමාන සෑම app එකක්ම. නේද? Google එකේ තියෙන්නේ ඕකනේ එතකොට. එතකොට මේ ලෝකෙ ඔක්කොම නිර්මාණය වෙන්නේ ওই විදිහට. දැන් අපිට මේ Google එකෙත් ළමයි search කරනකොට මේකේ ක්‍රමවේද තියෙනවා Google එකේ දන්නවද? දැන් ඔයාලට මගේ නමින් විතරක් තියෙන දේවල් යූස් කරන්න ඕන නම් මං සිංගල් කෝට්ස් අස්සේ නිල් ICT ගන්නවා. හරිද? අද දවස කවද්ද? සිකුරාදා. හෙට ගම්පහ ඉන්න දවස. ගම්පහ කියලා ඒකයි. හරිද මේ? මම මගේ ඊමේල් එකෙන් නෙවෙයි ලොග් වෙලා තියෙන්නේ. දැන් ළමයි මේ බලන්න මේ ඔක්කොම මං විතරයි ඉන්නේ මේ. තේරෙනවද? ඒ කියන්නේ අර සිංගල් කෝට්ස් හෝ ඩබල් කෝට්ස් වලට ළමයි අපි Google එකේ හොයන ඒ යෙදුම විශේෂ කරනවා දැන්. මෙතනදී නම් මේක නෝ ගැහුවත් එනවා. නමුත් ඔයාලට පැහැදිලිද මේ මගේ ඊමේල් එකක නෙමෙයි මම මේ සර්ච් කරේ. මේ IPS Future World කියන ඊමේල් එකේ ඇතුළතදී මම මේ incognito window එකේ ඉන්නේ. ඒ ඊමේල් එක දාගන්න ඕන නිසා. ඒතර මේ මගේ name tag එක යටතේ මේ බලන්න. මගේ සියලුම විස්තර ඉන්න places හරිද? උඩින්ම වෙබ්සයිට් එක. ඒ අර Google එකේ search එකට ළමයි search query එකට අපි පොඩි විශේෂත්වයක් යෙදුවා. ඔව් ඒ සමාන ලකුණ. සිනේ සමාන ලකුණ දැම්මොත් 20ක් වෙනවා. සමාන ලකුණ දැම්මේ නැත්තම් ඉන්නේ 21 ඉඳලා. 20 හෝ ගන්න බැයිද ඊට වැඩි ඒවා විතරද එන්නේ. පුළුවන් හරි. කෝකිල හපකට උත්තරේ දුන්නේ. හරි. උත්තරේ දීලා. එහෙනම් පැහැදිලිනේ. ඔය Google search එකෙත් අපිට MySQL use කරන්න පුළුවන්. LICT කිව්වත් ඉතින් ඒ ටික එනවා. දැන් අපිට ඕනනම් මෙහෙමත් පුළුවන්. යට එබෙනවනේ මේ කීබෝඩ් එකේ. හරි. දැන් N3 tag එක යටතේ තියෙන ටික. මගේ අර මේ ෆොටෝස් ටික. ඒ ටිකයි දෙකම එනවා. එහෙනම් කමා ඔබේ Google එකේ තියෙනවා සෑහෙන්න ඔය සර්ච් කරන දේවල් ඔයාලට ගන්න. ටිකක් එහෙම හොයාගන්න. Google search tricks. මෙතන use cost to search දැන් මම කියා දීප එක. costs පාවිච්චි කරලා search කරන්නලු extract facts වලට. ටිකක් බලමු. කියන්නේ database වලට සාපේක්ෂව තමයි ඒවත් එන්නේ. Asterisk within quotes to specific unknown or variable words. කියන්නේ ඩබල් කොටේෂන් නැස්සේ තරුවක් දාන්නලු.
Use the minus sign is alignment result count in Cursor words. Search website for keywords. Search news achieve going back. හරි සිනේ. Compress puts using VS. අපිට එහෙම පුළුවන් VS කියන එකෙන් ඕනේ දෙයක් කම්ප්‍රෙස් කරන්න. සංසන්දනය කරලා බලන්න පුළුවන් Google එකේ VS කියන වචනේ. Rice with Kionios. සර්ච් කරත් වෙනවනේ. හරි අන්න විදියට ටික බලා ගන්න. ඔව් දැන් ඉවරයි සිනෙත් මෙතනින් පස්සේ මේ homework එක දෙනවා. හරි තව එකක් දැන් අපිට ඉගෙන ගන්න තියෙනවා. අපි end එක ඉගෙන ගත්තානේ. දැන් ළමයි ඔන්න කෝඩ් එක ලිව්වනේ. දැන් මෙතනදී එතකොට අපිට and use කරන්න පුළුවන්. දැන් ඊගාවට අපි use කරන්න යන්නේ ඕ. ඒ කියන්නේ ගවිද ඩෝකේ කියලා ඇවලා තියෙන්නේ. දැන් අපිට ඕනි ළමයි එක්කෝ අර එහෙම වචනයක් එක්කෝ. ඒ කියන්නේ අපෙන් දැන් ඉල්ලනවා එක්කෝ මට 0.71 පාවිච්චි කරන ළමයි ටික ඕනි. right? හරිද? මට එක්කෝ 0.71 ළමයි ටික ඕනි. නැත්තම් මට ගෑනු ළමයි ටික ඕනි. එක්කෝ 0.71 නැත්නම් අපි ගමු 71ම ගමුනේ. එක්කෝ 0.71 එහෙම නැත්නම් ගෑනු ළමයි ටික. එහෙම වුණොත් ඔයා හිතන්නේ ළමයි මෙතන මොකක් වෙයිද? මම මේ කියන විධානේ 0.71 භාවිතා කරන අය හෝ ගැහැණු ළමයි ටිකගේ දත්ත පමණක් ඕනි කිව්වොත් මේ වගේ මොකක් වෙයිද? ඔක්කොම එනව නේද? ඇයි 71ක් තරහින් එනවා ෆීමේල් ටිකක් එනවා. නැත්තම් මෙහෙම බලමු. 77980. හරි. මට ටෙලිෆෝන් නම්බරේ 077 අය හෝ ඩෙන්ටි කාඩ් නම්බරේ 980. අයව මට ඕනි. රයිට්. අපි බලමු කොහොමද කරන්න කියලා. select. මට ඕනේ ඒගොල්ලන්ගේ නම් ටික. select name from student. where ඔන්න දැන් මෙතන ඉඳලා තමයි යන්නේ. where TP අපි ටෙලිෆෝන් නම්බරෙන් ගමු. ටෙලිෆෝන් නම්බර් සමානයි 0.77 නේ 77 කියලාම දාන්නවා මම 77. sorry quotation ඇස්සේ. දැන් ළමයි ඔන්න 0.77 නම්බර්ස් ටිකේ විස්තරෙට කියනමනේ. දැන් 0.77 මෙතන නැත්තම් මොකද කරන්නේ? දැන් අපිට එහෙම අහන්නේ ප්‍රින්සිපල් එක්කෝ අද පන්තියේ වැඩ කරපු ළමයි ටික එනවා නැත්තම් ඊයේ වැඩ කරපු ළමයි ටික එනවා. එක්කෝ ජනවාරි කාඩ් ගත්ත ළමයි ටික පන්තියට එන්නේ. නැත්තම් දෙසැම්බර් කාඩ් ගත්ත අය එන්නේ. ඒතර ජනවාරි ගත්ත අයත් වෙනවා දෙසැම්බර් ගත්ත අයත් වෙනවා. අපිට එක්කෝ මේක එක්කෝ ජනවාරි නැත්තම් දෙසැම්බර් එකකින් එන්න පුළුවන්. දෙසැම්බර් අරන් නැහැ ජනවාරි අරන්. එහෙනම් ජනවාරි එකකින් එන්න පුළුවන්. එතකොට මේ ළමයි දෙකොල්ලම මෙතෙන්ට එනවා. ඒතර මම මෙතන දුන්නේ එක කොන්දේසියයි. දැන් මේ කොන්දේසි දෙකම තියෙන අය නෙවෙයි මම මේ ගන්නෙ. කොන්දේසි දෙකෙන් එකක් හරි තියෙන අය. එහෙනම් මං ඊගාවට ළමයි n කියන එක වෙනුවට o කියන එක දෙනවා. දැන් උත්තර දෙවොත් නම් මට මෙහෙම කරන්න පුළුවන්. ජෙන්ඩර් එක අපි අයින් කරමු දැන් NICත් අයින් කරමු. ටෙලිෆෝන් නම්බර් 0.77 හරි 0.72 හරි. මට එහෙමත් යන්න පුළුවන්. ඒ කියන්නේ එකම ශේෂ්ත්‍රයක නේ. අපි එකම ශේෂ්ත්‍රයක ගමු ඉස්සෙල්ලා. ඒකත් ඉගෙනගෙන ඉමුකෝ. එක්ක මට දෙන්න 0.77 ළමයි හරි 0.72 ළමයි හරි. එහෙනම් ආයි ටෙලිෆෝන් නම්බර් සමානයි 72. එහෙනම් ළමයි මේ දෙන්නගෙන් එක්කෙනෙක් දැන් එනවා නේ. නිලේෂ ඊෂා. මොකද නිලේෂ ඊෂා කියන්නේ තුන් දෙනාම 7යි 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 2යි තියෙනවා. 7යි එක ආවේ නෑ. මොකද මං 7යි කිල්ලුවේ නෑනේ. එහෙනම් මෙතනදී මොකද වෙන්නේ ළමයි? එකම ශේෂ්ත්‍රය තුල ළමයි අපි
එකම ශේෂ්ත්‍රය තුල කොන්දේසියක් ලබා දෙනවා. මෙන්න මේ දෙන්නගෙන් එක්කෙනෙක් හරියන්න. අඩු ගන්න නැත්නම් දෙන්නම එන්න. දැන් අපි ඔය කෝඩ් එකේ 0.7 තියෙන තැන 7.3 දැම්මනම් මොකද වෙන්නේ? නිලීෂල ටික විතරයි එන්නේ. මොකද 7.3 කියලා කවුරුවත් මෙතන නැහැ. හැබැයි 7.7 හිටියා. 7.7 හිටපු ඉඳන් නිලීෂල දෙන්න ආවා. 7.3ත් හිටියා නම් ඒගොල්ලොත් දෙනවා ළමයි. බලන්න දැන් දෙකින් එකක් ආවනේ. ඕ විධානයේදී අපිට දෙකින් එකක් ගන්න පුළුවන්. AND විධානයේදී අපිට දෙකම ගන්න පුළුවන්. හරිද? එහෙනම් අන්න ඔය විදිහට අපිට මේකේ පැහැදිලි කිරීම කරන්න පුළුවන්. එතකොට අපි ආයි යමු මෙතන ඕ ටෙලිෆෝන් නම්බර් නැතුව අපිට ඒම හරි අපි යනවා NIC. නම් NIC සමානයි 910. හරි 910 ගත්තාම මාත්තාව. එතකොට අපිට NIC එක 910 හරි නම්බරේ 77 හරි. මේ දෙන්නෙන් එක්කෙනෙක් එන්නේ. එතකොට දැන් ශේෂ්ත්‍ර දෙකක ළමයි. එකම ශේෂ්ත්‍රය ගන්නත් පුළුවන් ශේෂ්ත්‍ර දෙකක දත්ත ෆිල්ටර් කරගන්නත් පුළුවන්. right. එහෙනම් ඔන්න ඕ දාලා දැන් මෙන්න මේක උත්තරේ ලියන්න. දැන් දෙන්නම් ඔයාලට. සර් ඔව්. මේ දැන් ඕකේ මේ දැන් ටෙලිෆෝන් නම්බර එහෙම ඉන්ට්නේ. එතකොට මේ ඒකට අර මේ උද්දෘත පාට නැතුව දාන්න බැරිද? උද්දෘත පාට නැතුව බලමු දාලා. නොදා වැඩ කරලා නැහැ. එනවා. ඉන්ටින්ද එතනට අවශ්‍ය නැහැ. අපේ පුරුද්දටදී ඔක්කොටම දානවනේ. ඉන්ටින්ද ඕනේ. හැබැයි ඉන්ද මම දුන්නේ ටෙලිෆෝන් නම්බරේට උනේ. හරි ඒ පුළුවන්. ඒ වුණාට ඉතින් අර පුරුද්දට දාන්න ඒක. මොකද නැත්තම් ළමයි ඒක අර අපි පුරුද්දට ඊට පස්සේ වාචකයකටත් දාගත්තොත් එහෙම නැතුව. මොකද මේ විභාගෙදී ඔය උද්දෘත පාඩයක් නැත්තම් එක ලකුණක් අඩු කරනවා. සින්ටැක්ස් එරර්ස් වලට මාකින් ස්කීම් එකේ තියෙනවා කුවරිය නිවැරදි නමුත් සින්ටැක්ස් වැරදි. කියන්නේ කුවරිය හරි ඉංග්‍රීසි වචන ටික ඔක්කොම හරි සින්ටැක්ස් වල මිසින්ස් තියෙනවා නම් එක ලකුණක් අඩු කරන්න කියලා. එතකොට සමහර වෙලාවට මම අර ඔයාලට කිව්වේ දත් උත්තර පරීක්ෂක හොයනවා මෙතන කම. එතකොට කමාව නැහැ කියලා නිකන් يعني අපි දැන් මේක දැන් රන් කරලා බලපු හින්දා දන්නවා කමාව නැතත් වැඩ කියලා. ඉතින් අර මම එකේ පුරුද්දට දාගෙන යන්න. ඒතර කාටවත් වැරදි කියන්න බෑනේ. මොකද හරිනේ. නැත්නම් ඉන්ට් වලට ඕනේ නැහැ. ගවි දුහප එක හරි. නමුත් හරි පරිස්සමෙන් අපි ළමයි පේපරේදී උත්තර ලියන්න ඕනේ. අපි මෙතන ලියමු. අවුරුදු 20ට වැඩි හෝ අවුරුදු 30ට වැඩි. අවුරුදු 20ට වැඩි හෝ අවුරුදු 30ට වැඩි සියලුම ළමුන්. ඉතින් සර් එතකොට මේ දෙකම එකයි වගේනේ. ඉස්සර වැඩි ඉඳන් මම නෙවෙයි. හරි වැරදි. වැඩි දාන්න බෑ දෙන්න. අවුරුදු 20 හෝ අවුරුදු 30 ළමුන්. ඒ කියන්නේ අවුරුදු 20යි අවුරුදු 30යි ළමයි. එක්ක අවුරුදු 20 ළමයි ටික එන්න එක්ක අවුරුදු 30 ළමයි ටික එන්න. මම වැඩි දැම්මාම ඉතින් 20ට වැඩි කොහොමද 30ත් අයිති වෙනවද? මෙතන එන්නේ අවුරුදු 20යි අවුරුදු 30යි අතර ළමයි විතරයි. 20යි 30යි අතරද නැත්තම් මේ නෑ 20 ළමයි නෙවෙයි 30 ළමයි නෙවෙයි විතරයි එන්නේ. මැද ළමයි එන්නේ නෑ. 21 22 23 අය එන්නේ නෑ. මං කියන්නේ මට දෙන්න අවුරුදු 20 ළමයි හරි අවුරුදු 30 ළමයි හරි. ඊගාවට කියලා දෙන්නම්කෝ 20යි 30යි අතර ළමයි ටික ගන්න විදිහ. ඔතනම ওই කෝඩ් එකටම. එතනින් අපිට මේ කෝඩ් එක ඉවරයි. select from where තුන ඉවරයි. ඉතින් මේ පැය දෙක අපි සාර්ථකව පැය දෙකක් ගියෙත් නේ. සාර්ථකව ඒ ටික ඉවර කරා. සාර්ථක ඉවර කරනකොට ළමයි ටික ගිහින්
හරි මේ කෝඩ් එක ඕ දාලා කරන්න. හරිද වැරද? එහෙනම් අපි අන්තිම එකට යමු. දැන් අපිට ඕනි එහෙනම් කලින් එක. අවුරුදු 20ත් 30ත් අතර හරි මෙතන ඉවරයි ළමයි. අකුණු ගහනවා අවුලක් නැහැ යන්න පුළුවන්. එතකොට අපිට දැන් ඔන්න අවුරුදු 20ත් 30ත් අතර ළමයි ටික දැන් කලින් කෝඩ් එකේ ඉන්නේ 20 ළමයිනොයි 30 ළමයිනොයි විතරයි. දැන් ඔයාලා මේක වගුවක් හදලා try කරලා බලන්න හැමෝම 20ත් 30ත් අතර. අතර කියන වචනෙට ළමයි අපි යොදා ගන්නවා between. හරිද? between. දැන් අපිට තියෙන්නේ අර කලින් කෝඩ් එකම තමයි ළමයි වෙනසකට එන්නේ අපි between කියලා මැදට දානවා. select name select name from student where මට ගන්න වෙන්නේ ටෙලිෆෝන් නම්බරේ. ඔයගොල්ලෝ ඒසි ගන්න. where telephone number between 7යි 0යි 7යි 6යි ගමු. 7යි 0යි and 7යි 6යි. එතකොට අපිට 7යි 7 නැතුව ඉතුරු ටික එයිනේ. හරි. දැන් ඔන්න නීල්ලමල් ඊෂා කියලා ආව නීෂා ටික නීෂාවේ නෑ මොකද නීෂා 7යි 7 නේ. එතකොට 7යි 0 7යි 1 7යි 2 ඔක්කොම ටික ආවා. select name from student where telephone number where මොනවාද telephone numbers ටික මොනවාද where telephone number between හැබැයි 70 සහ 76 අතර කියන වචනෙට between දැම්මා. ඒක ඕක අපිට තමයි පැටලෙන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ අහන ආකාරයත් එක්ක අපිට පැටලෙන්න පුළුවන්. ඒ හින්දා වැඩිපුර try කරන්න. දැන් බොරු කියන්න ඕනේ අවංක කතාව. මේක හෙට මගෙන් ඇහුවොත් මට මතක නැහැ. මොකද මම මේක දැන් ඔයාලට ඉගෙනුවා මම අමතක කරා. මතක තියාගෙන උත්සාහ කරන්නේ නැහැ නේ ළමයි. නමුත් ඔයාට එහෙම කරන්න බෑ. ඔයාට අධිගෙන ගත්ත හෙට අමතක කරන්න බෑ. මේක ඔයා අමාරුවෙන් හරි ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. මොකද මේක විභාගේ දවසේ එනකම්. දැන් කම්පියුටරේදී නම් වැරදි හැටි try කරන්න පුළුවන්. විභාග පේපරේදී නම් එහෙම බෑ. one shot knockout. ඒ නිසා first time මේකේ උත්තරේ හරියට ගහන්න වෙනවා. ඒක තමයි ඔයාලට තියෙන්නේ.
ඔයාලා age දාලා කෝඩ් එක ලියන්න from student where age between 20 and 30 20 and 30 ඉතින් ඔතනින් ඉවර වෙනවා. ඔතනින් ඉවර වුණාට පස්සේ අපි තව ඉස්සරහට යනවා. ඊට පස්සේ delete කරන්න, update කරන්න, group කරන්න. තව අපිට SQL වල තව කිහිපයක් තියෙනවා queries. ඉතින් අපි ඒක ඉස්සරහට කරමු. දැන් අකුණු ගහන ඉඳ ඕගලන්ට යන්න පුළුවන්. උතර homework එක විදිහට මේ ටික ටෙස්ට් කරන්න, ටියුට් එකේ තියෙන ටික ටෙස්ට් කරන්න. මම වෙනම homework එකක් විදිහට දෙන්නේ නැහැ. වෙනම homework එකක් මේ ඔක්කොම ඉවරුණාට පස්සේ මම දෙනවා. ලැබෙන සතිය ගත්ත හැකි. උතර මම මෙතනින් ටක් ගාලා මේක ඉවර කරන්නම්. දැන් ගොරවනවා කියලා මට තේරෙනවා. තමයි නොත් ගිහිල්ලානේ භාගය. හරි එහෙනම් ටක් ගාලා යන්න.